වස්සාන ධර්ම දේශනා කුසල් දහම් පුරන්න කම්මැලි කරන අලස කරන නිද්‍රාශීලී කරන ඒ වගේම හිත වික්ෂිප්ත කරන පසුතැවීම් ඇති කරන කරුණු වගේම අපි තුල සැකමුසු හැඟීම් ඇති කරන ස්වභාවය මේ නීවරණ තුල දකින්න පුළුවන්. ඒ නිසා ඒවා පිළිබඳව අවබෝධ කරගෙන අපි කටයුතු කිරීම අවශ්‍යයි. ඒ නීවරණ දුරු කරන්න නම් ඒ නිසා මා අද දවසේ මේ ධර්ම දේශනාවෙන් ඔබට කියලා දෙනවා පින්වතුනි, මේ පංච නීවරණ අතරේ පස්වෙනි නීවරණය වන විචිකිච්ඡාව, හිවත් සැකය. මේ සැකය ඇති වෙන්නේ මොනව ගැනද? ඒ සැක දුරු කරගත යුතු බව හා සැක දුරු කර ගැනීම සඳහා අප විසින් ලබාගත යුතු අවබෝධය කුමක්ද? මෙන්න මේ පිළිබඳව ඔබට වටහලා දෙනවා. ඒ නිසා අතිශයින් වැදගත්. සැකය තියාගෙන කිසිදු දෙයක් අපට ජය ගන්න බෑ. ලෞකික ජීවිතයේ පින්වතුනි, එදිනෙදා කටයුතු වේවා, අධ්‍යාපන කටයුතු වේවා, රැකියා කටයුතු වේවා, විවාහ දිවිය වේවා, කුමන තීරණයක් ගන්න ගියත් අපි තුල සැකය තියෙනවා නම් ඒ කිසිදු තීරණයක් සාර්ථක කරගන්න බෑ. හැමතිස්සෙම තියෙන්නේ දෙගිඩියාව. කරනවද නැද්ද? කළොත් මේක වේද මේක නොවේද? මේ සැකය තියාගෙන කිසිවක් සාර්ථක කරගන්න බෑ. ඒ නිසා සියලු දේ සාර්ථකත්වයේ සඳහා සැකය දුරු කර ගැනීම අත්‍යවශ්‍යයි. මෙහිදී විශේෂයෙන් අවධාරණය කරන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීමට යන මගෙහි මේ විචිකිච්ඡාව බරපතල අකුසල කර්මයක්. දිනපතා නවතම ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්ම දේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න. වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ප්‍රචාරය වන මෙම සුමధుර ධර්මානුශාසනාව වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි අමිතා හතුරුසිංහ මහත්මියයි. එතුමියගේ ප්‍රධාන අරමුණ වන්නේ සැප්තැම්බර් මාස 2 වන දින 21 වන උපන්දිනය සමරන අෂාන් පෙරේරා පුතුට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් ජීවිතයකට සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්ම දේශනා YouTube නාලිකාව ඔස්සේ ධර්ම දානමය පින්කමක් සිදු කිරීමයි. අද දේශකයන්න් වහන්සේ අතිපූජනීය මාලිම්බඩ පඤ්ඤාසාර ස්වාමීන් වහන්සේ. අවසරයි අපේ හාමුදුරුවනේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, අද මේ උතුම් ධර්ම දානමය පුණ්‍ය කර්මයෙහි පින්වත් දායකත්වයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචිව සිටින අමිතා හතුරුසිංහ මහත්මිය විසිනුයි. එතුමියගේ ප්‍රධාන අරමුණ තමයි 2021 සැප්තැම්බර් මාස 2 වන දිනට 21 වන උපන්දිනයේ සමරන අෂාන් පෙරේරා පුතුට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් ජීවිතයකට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද කිරීම. තමන් ඇතුළු ආදරණීය සැමියා වන අජිත් පෙරේරා මහතාටත් ධනංජය පෙරේරා සහ දර්ශන පෙරේරා යන පුතුන් දෙදෙනාටත්
සුරුචි සහ හිරුනි යන දියණියන් දෙදෙනාටත් නිදුක් නිරෝගී සෞභාග්‍යමත් ජීවිතයකට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. තවත් අරමුණු පුණ්‍යානුමෝදනා කිරීම ආශිර්වාද කිරීම තියෙනවා. අපි ඒවා ධර්මදේශනාව අවසානයේදී සඳහන් කරලා ඒ පින්දීම් ඒ ආශිර්වාද කිරීම කරමු. එතෙක් බුදු බණ පදයකට අවධානය යොමු කරමු පින්වතුනි. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ ඔබ සූදානම් වන්නේ ලෞතර තථාගත බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්‍යය විශේෂෙහි පතල මහා කරුණාවෙන් දේශනා කොට වදාළ සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරමින් ඔබේ ජීවිතයෙහි මානසික සැනසීමත් එවැගේම ධර්ම අවබෝධයත් නොඇසූ දේ දැනගනිමින් ඇසූ දේ වර්ධනය කරගනිමින් ධර්මයේ සැකතැන් ඇත්නම් ඒවා නිරාකරණය කරගනිමින් සිත සකස් කරගනිමින් නිවැරදි දෘෂ්ටියක පිහිටා කටයුතු කිරීමට අවශ්‍ය පරිසරය සකස් කරගනිමින් මෙලොව ජීවිතයත් සැපවත් කරගෙන පරලොව ජීවිතයත් වාසනාවන්ත කරගෙන මේ සසර ගත දුක නිවා අමා මහ නිවනින් සැනසෙන්න තමයි අපි කාගේත් බලාපොරොත්තුව. ඒ නිසා පින්වතුනි, ධර්මයේ ශ්‍රවණය කිරීම අත්‍යවශ්‍ය කාරණයක්. ධර්මයේ ශ්‍රවණය නොකර මේ ලෝකයේ කිසිවෙකුට පින්වතුනි නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. ඒ නිසා නිවන පසක් කරගන්නට නම් ධර්මයේ ශ්‍රවණය කිරීම කළ යුතුමයි. එසේනම් ධර්ම ශ්‍රවණය හා ධර්ම ශ්‍රවණයට ඉඩකඩ සලසාලීම මොනතරම්නම් මහත්ඵල මහානිසංස ලැබෙන මහා පුණ්‍ය කර්මයක්ද කියලා පින්වතුනි ඔබට වැටහෙනවා ඇති. ඒ තරම්ම වටින පින්කමක්. පින්වතුනි, අපට මේ අනවරාග්‍ර සංසාරේ ගමන් කරමින් වර එක මිනිසත් භවයත්, වර එක දේවත්වයත්, වර එක බ්‍රහ්ම ලෝකයේ උපතත් සිද්ධ කරන ගමන් ඒ සුගතිවලම නොව අපි කරන කුසල අකුසල කර්ම අනුව අවසාන චුති සිත අනුව අපට පින්වතුනි සතර අපායට වැටෙන්නත් පුළුවන්. ඒ නිසා මේ සසර ස්ථිරයි කියලා, සැපදායකයි කියලා ගන්න බෑ. දුගතියට නොයැටෙන්නට කිසි දිනක අපි වග බලා ගන්නව නම් ඒ සඳහා ආර්ය තත්වයට පත්වෙන්නම ඕන. ඒ කියන්නේ අඩුම ගණනේ සෝවාන් මගඵල නුවණ ලබන්න ඕන. එහෙම නැත්තම් අපට ඒ තත්වයට පත්වෙන්න බෑ. පින්වතුනි, මේ සෝවාන් මගඵල නුවණ ලබන්නට, ආර්ය තත්වයට පත්වන්නට, ධර්ම මාර්ගයේ ගමන් කරමින් ධර්මාවබෝධය ලබන්නට නිවනට බාධා කරන විශේෂ කරුණු පහක් පින්වතුනි ඔබ දන්නවා නීවරණ කියලා හඳුන්වනවා. කාමච්ඡන්ද, ව්‍යාපාද, තීන මිද්ද, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්ඡා යන නීවරණ පහ. නීවරණ කියලා කියන්නේ නිවන ආවරණය කරන නැත්තම් නිවන වසාලන කියන අර්ථයයි. නිවනට බාධා පමුණුවමින්
නැවතත් අපි සසරට ඇද දමන. අපි තුල ලෝභ දේශ මෝහ රාග මදමාන ඊර්ෂ්‍යා ඇති කරන. කම්සුවයට අපිව තල්ලු කරන. තරහ ක්‍රෝධය වෛරය පලිගැනීම ඇති කරවන. කුසල් දහම් පුරන්න කම්මැලි කරන අලස කරන නිද්‍රාශීලී කරන. ඒ වගේම හිත වික්ෂිප්ත කරන. පසුතැවීම් ඇති කරන කරුණු වගේම අපි තුල සැකමුසු හැඟීම් ඇති කරන ස්වභාවය මේ නීවරණ තුල දකින්න පුළුවන්. ඒ නිසා ඒවා පිළිබඳව අවබෝධ කරගෙන අපි කටයුතු කිරීම අවශ්‍යයි. ඒ නීවරණ දුරු කරන්න නම්. ඒ නිසා මා අද දවසේ මේ ධර්ම දේශනාවෙන් ඔබට කියලා දෙනවා පින්වතුනි, මේ පංච නීවරණ අතරේ පස්වෙනි නීවරණය වන විචිකිච්ඡාව හෙවත් සැකය. මේ සැකය ඇති වෙන්නේ මොනව ගැනද? ඒ සැක දුරු කරගත යුතු බව හා සැක දුරු කර ගැනීම සඳහා අප විසින් ලබාගත යුතු අවබෝධය කුමක්ද? මෙන්න මේ පිළිබඳව ඔබට වටහලා දෙනවා. ඒ නිසා අතිශයින් වැදගත්. සැකය තියාගෙන කිසිදු දෙයක් අපට ජය ගන්න බෑ. ලෞකික ජීවිතයේ පින්වතුනි එදිනෙදා කටයුතු වේවා, අධ්‍යාපන කටයුතු වේවා, රැකියා කටයුතු වේවා, විවාහ දිවිය වේවා, කුමන තීරණයක් ගන්න ගියත් අපි තුල සැකය තියෙනවා නම් ඒ කිසිදු තීරණයක් සාර්ථක කරගන්න බෑ. හැමතිස්සෙම තියෙන්නේ දෙගිඩියාව. කරනවද නැද්ද? කළොත් මේක වේද මේක නොවේද? මේ සැකය තියාගෙන කිසිවක් සාර්ථක කරගන්න බෑ. ඒ නිසා සියලු දේ සාර්ථකත්වයේ සඳහා සැකය දුරු කර ගැනීම අත්‍යවශ්‍යයි. මෙහිදී විශේෂයෙන් අවධාරණය කරන්නේ නිර්වාණය සාක්ෂාත් කිරීමට යන මගෙහි මේ විචිකිච්ඡාව බරපතල අකුසල කර්මයක්. කුසලතාව නිලීන කරන, පුද්ගලයා අතරමං කරන, පුද්ගලයා තුල වික්ෂිප්ත මනෝභාවයක් ඇති කිරීමට සමත් ඔහුව සැබෑ මාවතට ගන්නට ඉඩ නොදෙන කරුණු තමයි මේ විචිකිච්ඡාවෙන් කියවෙන්නේ. එතකොට දහම තුල අවධාරණය කරනවා බුද්ධ ආදී අටතැන්නි සැකයක් පිළිබඳ. මේ බුද්ධ ආදී අටතැන්නි සැකය අනිවාර්යෙන්ම අපි දුරු කරගත යුතුයි. මේ සැකය තියාගෙන කවමදාවත් නිවන් මඟ ගමන් කරන්න බෑ. ඒකට අවතීර්ණ වෙන්නේ නැහැ. එය ප්‍රතික්ෂේප වෙනවා මිස මගක් ගිහිල්ලා අතහරිනවා මිස කවදාවත් ස්ථිරසාර අදහසකින් යන්නේ නැහැ. එහෙනම් පින්වතුනි මේ බුද්ධ ආදී අටතැන් මොනවාද කියලා අපි ඉස්සෙල්ලා අවධාරණය කරගනිමු. සොයා බලමු. පළවෙනි කරුණ තමයි බුදුරජාණන් වහන්සේගේ අරහත් ආදී ගුණයන් ගැන ඇතිවන සැකය. දෙවැන්න තමයි නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මයේ ස්වාක්ඛාතතාදී ගුණයන් ගැන ඇතිවන සැකය. තුන අර අෂ්ටාර්ය පුද්ගල සංඝරත්නයේ සුප්‍රතිපන්නාදී ගුණයන් පිළිබඳව ඇතිවන සැකය. හතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට පනවා ඇති ශික්ෂාපද පිළිබඳව ඇතිවන සැකය. පහ තමාට පෙර අත්භවයක් ජීවිතයක් තිබුණාදෝයි සැක කිරීම. සත්වයාගේ මුල ගැන සැක කිරීම. 6 තමාට මතු ආත්ම භාවයක් පුනර්භවයක් තිබේද දන්නේ නැහැ කියලා සැක කරන එක. 7 මේ භව දෙක ගැනම පෙර භවයත් පසු භවයත් ගැන ඇති කරගන්නා සැකය. 8 වෙන්න තමයි පටිච්ච සමුප්පාදය පිළිබඳව හේතුඵල ධහම පිළිබඳව ඇති කරගන්නා සැකය. මෙන්න මේවට තමයි කියන්නේ
බුද්ධ ආදී අටතැන්නි සැකය කියලා. මේ සැකය තියාගෙන කවදාවත් මේ අටම නෙමෙයි මේන් එකක් පිළිබඳව හෝ සැකයක් ඇති වුණොත් මේ කරුණු අටෙන් එකක් ගැන හෝ එතන අපට තියෙන්නේ මිත්‍යා දෘෂ්ටියක්. එතකොට මිත්‍යා දෘෂ්ටිය තියාගෙන කවමදාවත් නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. එහෙනම් නිවන් දකින්න නම් මිත්‍යාව දුරුකොට සම්‍යක් දෘෂ්ටියට පැමිණිය යුතුමයි. සම්‍යක් දෘෂ්ටිය නැතුව නිර්වාණය සාක්ෂාත් කරන්න බෑ. එහෙනම් පින්වතුනි මේ ස්ථාන 8 පිළිබඳව අපි තුල පවත්නා සැකය දුරු කර ගැනීම අත්‍යවශ්‍ය කාරණයක්. එතකොට අපි බලමු මේ සැක දුරු කර ගන්න නම් මේවා පිළිබඳ වටහා ගැනීමක් මූලික වශයෙන් තියෙන්න ඕන. බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ ඉතිහාසයේ ඓතිහාසික වශයෙන් මෙවැනි උතුමෙක් පහළ වුණාය. සිද්ධාර්ථ බෝසතුන් වශයෙන් මේ ලෝකයට පහළ වෙච්ච උතුමන්. ඊට පෙර භවයන්වල සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පාරමී ධර්ම පූර්ණණය කරලා තමයි මේ අවසානයේ සිද්ධාර්ථ නමින් උපත ලැබුවේ. 29 අවුරුද්දක ගිහි ජීවිතය අතහැරලා දාලා ඊළඟට අබිනිෂ්ක්‍රමණය කළා. අබිනිෂ්ක්‍රමණය කරලා උන්වහන්සේ තාපස ජීවිතයක් ගත කළා. වසර 6ක් දුෂ්කර ක්‍රියා කරලා මේ මිහිපිට කෙනෙකු විඳින්න පුළුවන් අනේක දුක් ගින්දර වින්දා. මේ මිහිපිට තවත් කවරෙකුටවත් මේ වගේ දුකක් විඳින්න බෑ. ඒ තරම් උන්වහන්සේ ශරීරයට දුක් දුන්නා. ඒ මොකටද? සත්‍ය පසක් කරගන්න. ඉන්පසුව එයද අර්ථ විරහිත බව. කාමසුකල්ලිකානු යෝගයත් අත්කිලමතානු යෝගයක්. මේ අන්ත දෙකම අන්තවාදී පිළිවෙත් හැටියට දැකලා ඒවා හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරියෝ අනත්ත සංහිතෝ. හීනයි ග්‍රාම්‍යයි ප්‍රතච්චනයන් තමයි අනුගමනය කරන්නේ. අනාර්යයි අනර්ථය පිණිසමයි පවතින්නේ. මේවා අනුගමනය කිරීමෙන් කවදාවත් විමුක්තිය ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අන්තවාදී පිළිවෙත් දෙකෙන් වෙන් වෙලා මැද පිළිවෙත හෙවත් මධ්‍යම ප්‍රතිපදාව අනුගමනය කරමින් දසමාර සේනාව ඒ වගේම තණ්හා රති රගා මාර දූවරු පරාජය කරමින් පින්වතුනි ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වුණා. මේ බුද්ධත්වයේ අපි පිළිනොගත්තොත් මේ ගැන සැක කළොත් කවදාවත් බුදුරජාණන් වහන්සේ දේශනා කරන ධර්මය ගැන පිළිගන්නේ නැහැ. උන්වහන්සේ ඇති කළ ශ්‍රාවක සංඝයා පිළිබඳව පිළිගන්නේ නැහැ. එහෙම වුණොත් කවදාවත් නිවන් මගට ආර්ය මාර්ගයට පැමිණෙන්නට අප කිසිවෙකුට බෑ පින්වතුනි. මේක හොඳින් තේරුම් ගන්න ඕන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ පිළිබඳ උන්වහන්සේගේ ඓතිහාසිකත්වය, උන්වහන්සේගේ උපත, උන්වහන්සේගේ පාරමී පූර්ණය, උන්වහන්සේගේ ගුණධර්ම වර්ධනය මේවා අපි පිළිගනිමින් මේ බුද්ධත්වයේ යනු කුමක්ද? ඒ පිළිගනිමින් කටයුතු කරන්න ඕන. හැබැයි නිකම්ම නෙමෙයි. මේව ගැන හොයන්න බලන්න. බුදුහාමුදුරුවම දේශනා කරනවා මා අනුස්සවේ නැසූ පමණින් පිළිගන්න එපා. මා පරම්පරාවෙන් ආ පමණින් පිළිගන්න එපා. මා ඉති කිරාය මෙන්න මෙහෙම වෙනවයි කියලා හිතලා පිළිගන්න එපා. මා තක්ක හේතු තර්කයට ගැලපුණාය. මා ණය හේතු න්‍යායට ගැලපුණාය. මෙහෙමයි කියලා පිළිගන්න එපා. හොයන්න. ධර්මයත් එක්ක සසඳන්න. විමසන්න. සත්‍ය නම් පිළිගන්න. උන්වහන්සේ දේශනා කරනවා
මගේ සර්වඥ බව පවා එක විට පිළිගන්න එපා. මම සර්වඥද කියලා හොයලා බලන්න. පින්වතුනි, ඒ වගේ ප්‍රකාශයක් කරන්නේ උන්වහන්සේ පැහැදිලිවම ඒ බුද්ධත්වයේ නම් වූ උත්තරීතර තත්ත්වයට පත්වෙච්ච නිසානේ. නැත්තම් අපි කියන්නේ කාට හරි අනේ අපි ගැන සැක කරන්න එපා කියලානේ. අපි ගැන සැක කරන්න කියලා කියන්නේ නැහනේ. ඔයාට තාමත් මාව විශ්වාස නැද්ද? අනේ මාව ගැන සැක කරන්න එපා. අපි බැගෑපත් වෙන්නේ සැක කරන්න එපා කියලා. බලන්න, බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ට කිව්වේ, භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා ශ්‍රාවකයන්ට කිව්වේ සැක කරන්න. තව සැක කරන්න. එක පාරට මේක පිළිගන්න එපා. බලන්න කොයිතරම් නිවැරදි, නිර්මල, සැබෑ මඟ පෙන්වන උතුමෙක්ද කියලා. උන්වහන්සේ වැරදි දෙයක් ප්‍රකාශ කළා නම් ඔහොම කියන්න බෑනේ. ඒ නිසා මේ ලෝකයේ සත්‍ය ගවේෂී එකම උත්තමයාණන් වහන්සේ තථාගතයන් වහන්සේ. ඒ නිසා පින්නතුනි, මේ උපත, මේ බුද්ධත්වය හා බුදු ගුණ පිළිබඳව අපි වටහා ගත යුතුයි. ඒ වටහා ගන්නකොට තමයි අපි තුල සැක නැති වෙන්නේ. දැන් බලන්න පින්නතුනි, බුදුරජාණන් වහන්සේ අපි වන්දනාමාන කරන්නේ ඉතිපිසෝ ගාථාව කියමින්. මේ ඉතිපිසෝ ගාථාව තුල තියෙනවා ගුණ 9ක්. අරහං සම්මා සම්බුද්ධෝ විච්ඡාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවා. අපි කොච්චර මේ ගාථා සජ්ජායනා කළත් උදේ හවස මේ හරියට තේරුම අපි විමසන්නේ නැහැ. එහෙනම් මේ බුදුරජාණන් වහන්සේ ගැන, බුදු ගුණ ගැන සැක නැති වෙන්න ඒ බුදු ගුණ ගැන දැනගන්න ඕන පින්නතුනේ. ඒවා දැනගන්න නැතුව අපට අපි තුල තියෙන සැක දුරු කරන්න බෑ. අන්න ඒකයි මෙහිදී වටහා ගත යුතු විශේෂම කාරණය. ඒ නිසා දැන් බලන්න, අරහං කියන ගුණය, බුදුරජාණන් වහන්සේ තුල තියෙන අරහං ගුණය. උන්වහන්සේ අරහං කියලා හඳුන්වන්නේ ඇයි? අරහං කියලා කියන්නේ කෙලෙස් දුරු කළා. කෙලෙස් සතුරන් සම්පූර්ණයෙන්ම නැසුවා. සංසාර චක්‍රයේ අර ගරාදී නැති කළා. කඩලා දැම්මා. සිඳලා දැම්මා. ලෝවැසියන්ගේ සියලුම ආකාරයේ ආමිස ප්‍රතිපත්ති පූජාවන්ට සුදුසු වුණා. රහසින්වත් පවක් උන්වහන්සේ කළේ නැහැ. බලන්න, බුදුහාමුදුරුවෝ අපි ඉස්සරහා මෙහෙම මේ ගුණ ටික කියාගෙන යනකොට අරහං ගුණයට අදාළ විස්තරය අපි තුල මැවිලා පේන්නේ නැද්ද? මෙන්න මේ ශ්‍රද්ධාව, මේ බුද්ධාලම්බන ප්‍රීතිය, මේ විශ්වාසය, මේ අවබෝධය අපි තුල තියෙන්නම ඕන පින්වතුනි. නැත්තම් මේ ආර්ය මාර්ගයේ ගමන් කරන්න බෑ. ඒකයි සුවිශේෂත්වය. දැන් දෙවනි ගුණයට යන් සම්මා සම්බුද්ධෝ. සම්‍යක් සම්බුද්ධ කියලා කියන්නේ ඇයි බුදුහාමුදුරන්ට? උන්වහන්සේ දැනගත යුතු දෙයක් තියෙනවා නම් අභිඤ්ඤයං, ඒක පිරිසිඳ දැනගත්තා. පින්නතුනි, දැනගත යුතු දේ දැනගත්තා. පිරිසිඳ දැනගන්න ඕන දේ ඒ ආකාරයෙන් දැනගත්තා. දුරු කරන්න ඕන දේ දුරු කළා. සාක්ෂාත් කරන්න ඕන දේ සාක්ෂාත් කළා. වැඩිය යුතු දේ වැඩුවා. එහෙනම් අපට පේනවා මේ ලෝකයේ සියලු ධර්මතා පින්වතුනි උන්වහන්සේ මේ ආකාරයෙන් වටහා ගත්ත නිසා උන්වහන්සේට කියනවා සම්මා සම්බුද්ධ කියලා. දැනගන්න ඕන දේ දැනගත්තා. පිරිසිඳ දැනගන්න ඕන දේ දැනගත්තා.
දුරු කළ යුතු දේ දුරු කළා. සාක්ෂාත් කළ යුතු දේ සාක්ෂාත් කළා. වැඩිය යුතු දේ වැඩුවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේට සම්මා සම්බුද්ධ කියලා ප්‍රකාශ කළා. එතකොට බුදුහාමුදුරුවෝ සම්මා සම්බුද්ධයි කියන తත්වය නිකම් මේ වචනයක් නෙවෙයි. මෙන්න මෙය වටහා ගන්න ඕන පින්නතුනි. බුදුහාමුදුරුවන්ගේ සම්මා සම්බුද්ධත්වය. ඊළඟට බුදුරජාණන් වහන්සේට කියනවා විද්‍යාචරණ සම්පන්නයි. උන්වහන්සේ තුල තියෙනවා අෂ්ට විද්‍යා 15 චරණ ධර්ම. දැන් බලන්න පින්නතුනි අපි බුදුගුණ භාවනාව කරන්න යනවනම් මේ බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුදුගුණ ටික අපි වටහාගත යුතුමයි. මේ පිළිබඳ අවබෝධයක් තිබිය යුතුමයි. ඒ අවබෝධය නැත්තම් කිසිසේත්ම මේ කටයුතු කරන්න බෑ. නැත්තම් මේ අනුස්සති බුද්ධානුස්සති භාවනාව වඩන්න බෑ. ඒ වගේම අපි තුල තියෙන මේ සැකසහගත බව නැති කරගන්න ඕන. පූර්ණ අවබෝධයෙන් විශ්වාසයට එන්න ඕන පින්නතුනි. එතකොට අෂ්ට විද්‍යා ධර්ම අතරේ තියෙනවා සියලු සංස්කාරයන් අනිත්‍යයි දුක්ඛයි අනාත්ම වශයෙන් දක්නා විදර්ශනා ඥානයක් බුදුහාමුදුරුවෝ තුල තියෙනවා. ලෝකය සැබෑ ලෙස විනිවිද දකින ඥානය. ඒ වගේම මනෝමය ඉද්ධි ඥානයක් බුදුහාමුදුරන්ට තියෙනවා. ඉද්ධිවිද ඥානයක් උන්වහන්සේට තියෙනවා. දිව්‍ය සෝත ඥානයක් බුදුහාමුදුරන්ට තියෙනවා. පරචිත්ත විඥාන ඥානයක් බුදුහාමුදුරන්ට තියෙනවා. පෙරවිසු කඳපිලිවෙල දන්නා පුබ්බේ නිවාසානුස්මෘති ඥානය තියෙනවා. දිව්‍ය චක්ෂුර්හි ඥානය බුදුහාමුදුරන්ට තියෙනවා. ආශ්‍රවක්ෂය ඥානය ආශ්‍රවයන් ඡය කිරීමෙන් ලබාපු නුවණ කෙලෙස් දුරු කළ නුවණ මේ අටවැදෑරුම් නුවණ බුදුහාමුදුරුවෝ තුල තියෙනවා. ඒකට කියනවා අෂ්ට විද්‍යා ඥානය කියලා. ඒ වගේම විද්‍යාචරණ සම්පන්න කියන චරණයට හිමි ගුණයක් තියෙනවා පින්නතුනේ. ඒකට කියනවා 15 චරණ ධර්ම හැසිරීම. බුදුහාමුදුරුවෝ තුල තියෙන උත්තම සීලයක්. ඉන්ද්‍රිය සංවරයක්. ඉන්ද්‍රිය උපරිම වශයෙන් සංවර වෙලා තියෙන්නේ. සීලයේ උපරිම තැනට ගිහිල්ලා තියෙනවා. පමණ දැන වැළඳීම. උන්වහන්සේ දිනකට වැළඳුවේ එක් වතාවයි. දවසේ එක් වතාවක් පමණක් වැළඳුවා. භික්ෂූන් වහන්සේලාටත් කිව්වා ඔබේ පහසු විහරණයට ඒ වගේම කෙලෙස් වල වර්ධනය වීම අඩු කර ගැනීමට ඒ වගේම භාවනාවේ පහසුවට නිරෝගීකමට හේතු වෙනවා එක් වේලක් පමණක් වැළඳීම. ඒ නිසා මා මේන් මනා පහසුවක් ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ මහා සංඝයාට මතක් කරනවා. ඒ වගේම නිදි දුරු කිරීමේ යෙදීම. ඒකට කියනවා ජාගරියානු යෝගය කියලා. උන්වහන්සේ පින්වතුනි නිදාගත්තේ බොහෝම අඩු ප්‍රමාණයක්. ඒත් හැමදාම නෙවෙයි. උන්වහන්සේ සල්ප වේලාවක් නිදාගත්තා. සිංහසෙයියාවේ. භික්ෂූන්ටද ශ්‍රාවක ශ්‍රාවිකාන්ට කියන්නේ ඔබත් නිදි වර්ජිතව භාවනා කරන්න. නිින්ද නැතුවම නෙමෙයි. නිින්ද අඩු කරගෙන. වැඩියෙන් නිදාගන්න ගියොත් පින්වතුනි අපේ කටයුතු කරගන්න බෑනේ. දවල් දවසේ අපි පූර්ණ කැපවීමෙන් යුක්තව මේ නිවන් දකින මගට කෙනෙක් අවතීර්ණ වුණොත් දවල් දවසේ විතරක් නෙමෙයි රාත්‍රියේදීත් මේ සඳහා අපකැපවීමක් කරන්න ඕන. මේට අවතීර්ණ වෙලා භාවනා කරමින් නිදිමත එනකොට ඒකත් නීවරණයක්. ඒක වළක්වා ගන්න සක්මන් භාවනාවේ යෙදෙමින්
ධර්ම සාකච්ඡා පවත්වමින් මේ කටයුතු වල නිරත වෙන්න ඕන කියලා බුදුහාමුදුරෝ දේශනා කළේ. ඒ වගේම ඇති කරගන්න ඕන තියක් තමයි ශ්‍රද්ධාව. බුදුහාමුදුරන්ගේ ශ්‍රද්ධාව චරණ ධර්ම අතර තියෙනවා. පාපයට ලැජ්ජා වීම, පාපයට බිය වීම, හිරියොත්ප්ප දෙක, බහුශ්‍රත බව. ලෝකයේ මෙවන් බහුශ්‍රත උත්තමයෙක් අපට මුණ ගැහෙන්නේ නැහැ පින්වතුනි. උට්ඨාන වීර්ය, ආතාපි කියන ගුණය පින්වතුනි. උට්ඨාන වීර්ය, නොපසුබස්නා වීර්ය. උන්වහන්සේ බෝධිසත්ව කාලේ එකයි වීර්ය පාරමිතාවක් පිරුවේ. ඒ නිසා වීර්ය කියන එක බුද්ධ චරිතයේ සුවිශේෂී ගුණාංගයක්. බලන්න උන්වහන්සේ දුෂ්කර ක්‍රියා සමය අතහැරලා මැද පිළිවෙතට ඇවිල්ලා අවසානයේ කිරිපිඩු වළඳලා බෝ සෙවණේ වාඩි වෙන්නේ මම බුද්ධත්වයේ ලැබලා මිස ආයිත් මෙතනින් නැගිටින්නේ නැහැ. මේක තමයි ස්වභාවය. බලන්න කොයිතරම් චතුරංග වීරය, පරාක්‍රමය ඇති කරගත්තා. ඒ වගේම උත්තම සිහිය. සිහිය මනා ලෙස බලන්න බුදුහාමුදුරුවන්ගේ ජීවිතේ මොන ගුණයද නැහැ කියලා, අඩුය කියලා කියන්න පුළුවන්. ඉතින් පින්නතුනි මේ ගුණ ගැන දැනගන්න ඕන සැක නැති වෙන්න. උත්තම ප්‍රඥාව, බුදුරජාණන් වහන්සේ මහා ප්‍රඥාවන්තයෙක්. ඒ නුවණට, ඒ ප්‍රඥාවට සම කළ හැකි ලෝකේ කිසිවෙක් නැහැ. අසමයි. ඒ වගේම සමාන කරනවා නම් තවත් බුදුවරයෙකුට පමණයි. අසම සමයි. මොනතරම් ප්‍රඥාවක්ද? ෂඩ් අසාධාරණ ඥාන, දස බල ඥාන, චතුරු වෛසාරද්‍ය ඥාන, පංචගති පරිච්ඡේදක ඥාන, අෂ්ට පරසද්ධිය අකම්ප්‍ය ඥාන, ත්‍රිවිද්‍යා ඥාන, අෂ්ට විද්‍යා ඥාන, මේ සියල්ලෙන් සමන්විතයි බුදුහාමුදුරුවෝ. උත්තම ප්‍රඥාව. ඒ වගේම ප්‍රථම ධ්‍යාන, ද්විතීය ධ්‍යාන, තෘතීය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන. මෙන්න මේවට කියනවා පින්වතුනි පසළොස් චරණ ධර්ම කියලා. මේ 15ට. මේවා තමයි නිවන කරා පමුණුවන්නේ. නිවනට පමුණුවන පාදයන් වගේ මේවා. ඒ කියන්නේ නිවනට ගමන් කරන පාද වගේ තමයි මේ චරණය කිව්වේ. ඒකයි ඇසිරෙනවා කියන, ගමන් කරනවා කියන එකනේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ විද්‍යාචරණ සම්පන්නයි. බුදුහාමුදුරුවෝ සුගත කියලා හඳුන්වනවා. ඇයි බුදුහාමුදුරන්ට සුගත කියන්නේ? භාග්‍යවතුන් වහන්සේ සෝභමාන ගමන් නැති කෙනෙක්. සුන්දර වූ ස්ථානයට හෙවත් නිවනට වැඩම කළ උතුමෙක්. ආර්ය ෂ්ටාංගික මාර්ග සංඛ්‍යාත සෝබන ගමන් නැති, උතුම් ගමන් නැති කෙනෙක්. දීපංකර පාදමූලයෙන් පටන් ගත්ත මේ ගමන සියලු ලෝවැසියන්ට හිතසුව සලසමින් පිරිනිවීමටම වැඩම කළා බුදුහාමුදුරුවෝ. උතුම් ධර්මය ඊටාම හොඳින් මනාකොට ලෝකයාට දේශනා කළ 84000 ධර්මස්කන්ධය. පුද්ගලයාගේ මානසික තත්ත්වය, සමාජ තත්ත්වය, බුද්ධි මට්ටම, ශාරීරික අවශ්‍යතා මේ සියල්ල පිළිබඳව අවබෝධයෙන් යුක්තව තමයි බුදුරජාණන් වහන්සේ දහම් දෙසීමේ වැඩපිළිවෙල දියත් කළේ. බලන්න පින්වතුනි, සුගත ගුණයෙන් සමන්විතයි. මේ ගුණ එකින් එක ඔබ හාරා අවුස්සා බලමින් කටයුතු කරනවා නම් පින්වතුනි, බුද්ධානුස්සතිය වඩන්න කොච්චර පහසු වෙනවද? බුදුගුණ භාවනාව. ඒ වගේම බුදුහාමුදුරුවන්ට කියනවා ලෝකවිදූ කියලා. පස්වෙනි ගුණය බුදුගුණ අතර. ලෝකවිදූ කියන්නේ ඇයි? භාග්‍යවතුන් වහන්සේ සියලුම ආකාරයෙන් අවබෝධ කරන ලද ලෝක තියෙනවා. හැම ලෝකයක් පිළිබඳව අවබෝධ කරගෙන තියෙන්නේ.
පංචස්කන්ධය නම් වූ ලෝකය දුක්ඛ සමුදය නිරෝධ මාර්ග යන සතරාකාරයෙන් අවබෝධ කරගෙන තියෙනවා. ඒ වගේම ලෝකයාගේ කෙලවරට පැමිණිලා තියෙනවා. සත්ත්ව සංස්කාර අවකාශ යන ත්‍රිවිධ ලෝකයේ පිළිබඳව ඉතිරි නැතුව දැනගෙන තියෙනවා. ඒ නිසා පින්වතුනි බුදුරජාණන් වහන්සේ ලෝකයාගේ කෙලවරට පැමිණිහෙයින් ලෝකය පිළිබඳ දත යුතු සියල්ල දත්තෙයින් උන්වහන්සේට ලෝක විදූ කියලා හඳුන්වනවා. අනුත්තර පුරිස ධම්ම සාරථි 6 වෙනි ගුණය උන්වහන්සේ උත්තරීතරයි. පින්වතුනි බුදුරජාණන් වහන්සේ සීල සමාධි ප්‍රඥා විමුක්ති විමුක්තිඥාන දර්ශනාදී ගුණවලින් උන්වහන්සේට වඩා උත්තරීතර කෙනෙක් ලෝකයේ නැහැ. ඒ නිසා බුදුහාමුදුරුවෝ අනුත්තරෝ කියලා හඳුන්වනවා. වෙනත් උත්තරීතර කෙනෙක් නැහැ. පුරිස ධම්ම සාරථි පුරුෂයන් දමනය කරන්නට සාරථියකු රියදුරකු වගේ තමයි කටයුතු කළේ. ඒ නිසා ලෝකයේ මුරණ්ඩු පුද්ගලයන් දමනය කළ නොහැකි පුද්ගලයන් මෛත්‍රිය නැමැති පැන්නිසිමින් ඔවුන් දමනය කළා. උන්වහන්සේගේ බුද්ධ ඥානය භාවිත කරලා දමනය කළා. සැබෑ යථාර්ථය ඔවුන්ට අවබෝධ කරලා දුන්නා. ඒ නිසා බුදුහාමුදුරුවෝ පුරුෂ ධම්ම සාරථි කියනවා. අනුත්තර සහ පුරුෂ ධම්ම සාරථි. බුදුගුණ අතර 7 වෙනි ගුණය තමයි සත්තා දේව මනුස්සානං. දෙව් මිනිසුන්ට බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රූවරයෙක් පින්වතුනි. දෙව්ලොව අභිවෘද්ධි කාරණයන් බුදුහාමුදුරුවෝ මැනවින් පැහැදිලි කළා. දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය, යක්ෂ, නාග ආදී සියලු සත්වයන්ට අනුශාසනා කළේ ලාභ අපේක්ෂාවක් නැතුවයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ ශාස්ත්‍රූවරයෙක් දෙව් මිනිසුන්ට ශාස්ත්‍රූ කියලා කිව්වේ ඒකයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ බුදුගුණ අතර තියෙනවා බුද්ධෝ කියලා ගුණයක්. බුද්ධෝ කියලා කියන්නේ පින්වතුනි බුදුරජාණන් වහන්සේ දැනගත යුතු යමක් ඇත්නම් ඒ සියල්ල අවබෝධ කළා. ඒ වගේම පින්වතුනි අරහත් මාර්ගඥාන සංඛ්‍යාත විමුක්ෂාන්තික ඥානය බුදුරජාණන් වහන්සේ පහළ කරගත්තා. චතුරාර්ය සත්‍ය තමා විසින්ම පරතෝഘോഷයෙන් තොරව අනුන්ගෙන් අහලා නෙමෙයි ස්වකීය ඥාණයෙන්ම අවබෝධ කරගත්ත බුදුහාමුදුරුවෝ ඒවා අන්‍යයන්ට අවබෝධ කෙරෙව්වා. උන්වහන්සේගේ සසර තිබිච්ච ප්‍රාර්ථනාව ඒකනේ. බුද්ධෝහං බෝධිස්සාමි මුත්තෝහං මෝචේ පරේ තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය. මම බුද්ධත්වය ලබනවා සෙසු අයටත් ධර්මාවබෝධය ලබා දෙනවා. මුත්තෝහං මෝචේ පරේ මම දුකින් මිදෙනවා සෙසු අය දුකින් මුදව ගන්නවා. තින්නෝහං තාරයිස්සාමි සංසාරෝගා මහබ්බය. මේ සංසාරයේ නැමැති මහා භයංකර සාගරයෙන් මං ඈතර වෙනවා අන් අයත් ඈතර කරව ගන්න. මේ පරම පවිත්‍ර චේතනාව උන්වහන්සේ තුල ක්‍රියාත්මක වුණා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයේ මහා ප්‍රඥාව ලැබුවට පස්සේ බුද්ධ ගුණයෙන් හැඳින්නුවා. භගවා බුදුරජාණන් වහන්සේගේ නවරහාදී බුද්ධ ගුණ අතර භගවා කියන ගුණයත් සඳහන් වෙනවා. භජනය කරන ලද මාර්ගඵල නිර්වාණ ධර්මයන් හා වනසෙනසුන් බුදුහාමුදුරුවෝ තුල තියෙනවා.
භජනය කියන්නේ ආශ්‍රය කළ යුතු මාර්ගඵල. නිර්වාණ ධර්මයන් තියෙන අතර වන සෙනසුන් බුදුහාමුදුරුවෝ ආශ්‍රය කළා. චීවරාදී සිව්පසය හා අදිසීල අධිගම ආදියටත් හිමිකම් ඇත්තෙකු බවට බුදුහාමුදුරුවෝ පත් වුණා. ලොවි ලෝතුරා දහම් මැනවින් බෙදා දැක්කුවා. රාගාදී පාපයන් භග්න කළා, නැති කළා. ඒ නිසා මේ මහා පින් නැති උතුමන් පින්වතුනි භගවා කියන ගුණයෙන් හැදෙන්නවා. බලන්න පින්වතුනි, බුද්ධාදී අටතැන්හි සැකය දුරු කර ගැනීම සඳහා, ඒ කියන්නේ විචිකිච්ඡා නීවරණය ප්‍රහාණය කරන්න නම් බුදුරජාණන් වහන්සේගේ ඓතිහාසික උපතත්, බුදුරජාණන් වහන්සේගේ බුද්ධත්වය ගැනත්, උන්වහන්සේගේ නවාරහාදී බුද්ධ ගුණය ගැනත්, මහා ප්‍රඥාව, මහා කරුණාව, චිත්තේකාග්‍රතාව, අටලොද්ද අහමින් නොසෙල්වීම, ආගමික සහනශීලී ගුණය, යථාවාදී තථාකාරී බව, මේ බුද්ධ ගුණයන් පිළිබඳව දකින්න ඕන පින්වතුනි. ඒ නිසා ඔබ තුල සැක සහගත අංශු මාත්‍රයක් හෝ ජීවිතය තුල බුද්ධත්වය, බුදුහාමුදුරුවෝ ගැන, බුදු ගුණ ගැන ඇති වුණොත්, අංශු මාත්‍රයක් ඇති වුණොත් එතන මිත්‍යාව තියෙන්නේ. ඒක දුරු කරගන්න ඕන පින්වතුනි අපි. පින්වතුනි, අන්න එය දුරු කරගත්තොත් තමයි අපට පුළුවන් වෙන්නේ මේ සැබෑ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වෙන්න. නැත්තම් සැබෑ ආර්ය මාර්ගයට ප්‍රවිෂ්ඨ වීමේ වාසනාව අපට නැති වෙලා යනවා පින්වතුනි. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන, මේ නිවන් මඟ පසක් කරගන්නට, ආර්ය මාර්ගය පසක් කරගන්නට පළමුවෙන්ම කරන්න ඕන දෙයක් තමයි මා මේ කිව්වේ, සැක සහගත බව දුරු කරලීම. සැකය දුරු කරන්නට නම් බුදුහාමුදුරුවෝ ගැන දැනගන්න ඕන. බුදුහාමුදුරුවෝ ගැන දැනගන්න උන්වහන්සේගේ චරිතයට අපිට එබෙන්න හැකියාව ලැබෙනකොට උන්වහන්සේ විනිවිද අපට පේන්න පටන් ගන්නවා. මේ තරම් බුද්ධ ගුණයන්ගෙන් යුත් උතුමෙක් නේද? ඒ නිසා උන්වහන්සේගේ බුද්ධ ගුණයන් පිළිබඳව අපි වටහා ගත යුතුයි නේද කියන හැඟීම අපට එනවා. පින්වතුනි, ඒ නිසා මේ නවාරහාදී බුද්ධ ගුණයන් පිළිබඳව හොඳින් හිතන්න, හොඳින් සොයන්න, හොඳින් අවබෝධ කරගන්න. මේ අවබෝධයෙන් තොරව මේ ගමන යන්න බෑ. මේ ගමන යන්න නම් මේ අවබෝධය තිබිය යුතුමයි. මේ අවබෝධය නැතුව කවදාවත් අපිට පුළුවන් ද අනුස්සති භාවනා අතර බුද්ධානුස්සතිය වඩන්න සැක කර මේ ಗುಣ දන්නේ නැතුව බුද්ධානුස්සතිය වඩන්න පුළුවන්ද? බුදුහාමුදුරුවෝ විනිවිද දකින්න පුළුවන්ද? ඒ නිසා කවදාවත් කල නොහැක්කක්. ඒ නිසා ඔබ උත්සාහ කරන්න ඕන පින්වතුනි, බුදුරජාණන් වහන්සේ විනිවිද දකින්න නම් මේ බුද්ධ ගුණයන් පිළිබඳව දැකිය යුතුමයි. ඒකයි මා කියන්නේ, මේ එක ගුණය හොඳින් හොයන්න, බලන්න, විමර්ශනය කරන්න. දැන් රේරුකාණී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සූවිසි ගුණ විවරණය කියන පොත තියෙනවා. පින්වතුනි, මේක කියවන්න. මේ පොත කියවනකොට බුදු ගුණ මොනවද කියලා අපිට දැනෙන්න පටන් ගන්නවා. උන්වහන්සේ දැකපු, පෙළපොතින් දැකපු බුදු ගුණ මෙහි සඳහන් කරලා තියෙනවා. ඒ නිසා
සූත්‍ර රාශියක් කියවා දැනගත යුතු කරුණු මේ පොත කියවීමෙන් අපට දැනගන්න පුළුවන්. ඒ නිසා ඔබ මේ සූවිසි ගුණවලින් එක 20-30 වතාවක් බුදුරජාණන් වහන්සේගේ නවාරහාදී බුදු ගුණ ටික කියවන්න. එක සැරයක් කියවලා පැත්තකින් දාන්න එපා. මේක කියවන්න පින්නතුනි අපට බුදුරජාණන් වහන්සේ අපි ඉස්සරහා මැවෙන්න පටන් ගන්නවා. උන්වහන්සේ කරපු මෙහෙවර අපට මැවෙන්න පටන් ගන්නවා. එහෙනම් බුද්ධත්වයේ කියන්නේ මොන වගේ උත්තරීතර දෙයක්ද කියලා අපිට මැවෙන්න පටන් ගන්නවා. මේක තමයි අපට අවශ්‍ය. අන්න ඉතින්ට අපේ ගමන යා යුතුයි පින්නතුනි. අන්නේ ගමන අපට යන්න පුළුවන් නම් තමයි අපට හැකියාව ලැබෙන්නේ මේ සීල සමාධි ප්‍රඥාවට අවතීර්ණ වෙන්න. එහෙනම් මම මේ කියන්න උත්සාහ කළේ සැකය කොයිතරම් බරපතලද? ලෞකික ජීවිතයේ කිසිදු දෙයක් සිද්ධ කරන්න බෑ සැකයෙන්. ලෞකික ජීවිතයේ අරමුණකට යන්න බෑ සැකයෙන්. කෑම ටික කන්න පුළුවන්ද? ඇඳුම අඳින්න පුළුවන්ද? ගමනක් යන්න පුළුවන්ද? තීරණයක් ගන්න පුළුවන්ද? සැකයෙන්. ඒ නිසා මේ සැකය දුරු කිරීමේ අවස්ථාව අපි උදා කරගන්න ඕන. ඒ නිසා පින්නතුනි සැකය දුරු කරගත්තොත් සැකය දුරු කරගන්න මාර්ගය හදාගත්තොත් අපට පුළුවන් වෙනවා අපේ ඉදිරිය හොඳින් සකස් කරගන්න. සැක සහගත බව තියාගෙන නම් නෑ අපිට සැක නෑ කියලා ඔබට නිකන් කියන්න පුළුවන්. ඒ උනාට වරින් වරවත් ඔබේ හිතට ආවොත් ඇත්තටම බුදු කෙනෙක් හිටියද? මේ බුදු ගුණ ඇත්තද කියලා සැකේ ආවොත් ඔබ මිත්‍යා දෘෂ්ටිකයෙක් නේ පින්නතුනේ. ඒ නිසා ඒක නැති කරගන්න නිකන් කවුරුවත් කිව් පමණින් ඔයා මේක අනිවාර්යෙන් පිළිගන්න සැක කරන්න නම් එපා. මේ බුදු ගුණ ටික ඔයා පිළිගන්න කියලා කියන එකට නෙමෙයි පිළිගන්න ඕන. ඔබ හොයන්න ඕන මේක. මේ බුදු ගුණවල කිඳා බහින්න ඕන. ඇත්තටම මේව තිබුණද? මේ මොනවද මේ බුදු ගුණ කියන්නේ? බුදුහාමුදුරුවෝ තුල අඩුවක් තිබුණද? එතකොට මේ බුදු ගුණ ටික දකින්න අපට පුළුවන් නම් පින්නතුනි ආන්න අපි තුල අර සැකමුසු හැඟීම පියවරින් පියවර ක්‍රමයෙන් ඈත්ලා යනවා. එතකොට වෙන්න ඕනේ ඒක. ඒ தත්ත්වයට අපටපත් වෙන්න පුළුවන් නම් අප එක නීවරණ ධර්මයකට තිත තියන්න පසුබිම මූලික පදනම සකස් කරගත්ත වෙනවා. ඒ தත්ත්වය ඔබ ඇති කරගත්තොත් ඊළඟට තව බුද්ධ ආදී 8ක් තියෙනවනේ මෙතන. අපිට දැන් මේ ඔක්කොම මේ ධර්ම දේශනාවේදී කියලා දෙන්න බෑ. අපි ඉදිරි ධර්ම දේශනාවේදී මේ සැක දුරු කරන ඊළඟ කරුණු පිළිබඳව එකින් එක ඔබට කියලා දෙනවා පින්වතුනි. එතකොට ඔබට ගැටලුවක් වෙන්නේ නැහැ මේ සැකය දුරු කරගන්න. ඒ නිසා විචිකිච්ඡාව දුරු කරන බුද්ධ ආදී අටතැන්නි සැකයේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව තියෙන සැක දුරු කර ගැනීම සඳහා අවශ්‍ය කරන ධර්ම කරුණුයි අද දේශනාවේදී ඔබට පැහැදිලි කරේ. ඒ නිසා මෙය එක් වතාවක් නොව කීප වතාවක් අහලා ඔබ තුල තව තවත් දෘෂ්ටිය ඍජු කරගෙන සම්‍යක් දෘෂ්ටිකයෙක් බවට පත් වී කටයුතු කරන්නට අදිෂ්ඨාන කරගන්න පින්නතුනි. අද මේ ධර්ම දානමය පින්කමෙහි සදැහැති දායකත්වයෙන් කටයුතු කරන්නේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචිව සිටින අමිතා හතුරුසිංහ මහත්මියයි. එතුමියගේ ප්‍රධානතම අරමුණ 2021 සැප්තැම්බර් මාස 2 වන දිනට 21 වන උපන්දිනයේ සමරන
අෂාන් පෙරේරා පුතුට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් ජීවිතයකට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද කිරීම. ඒ වගේම එතුමිය ඇතුළු ආදරණීය සැමියා වන අජිත් පෙරේරා මහතාටත් ධනංජය පෙරේරා සහ දර්ශන පෙරේරා පුතුන් දෙදෙනාටත් සුරුචි සහ හිරුනි යන දියණියන් දෙදෙනාටත් නිදුක් නිරෝගී සෞභාග්‍යමත් ජීවිතයකට සෙත් ප්‍රාර්ථනා කිරීම සහ ආශිර්වාද ප්‍රාර්ථනා කිරීම සිදු කරනවා. ඉතින් ඒ අයට නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා, දීර්ඝායුෂ ලැබේවා, දළදා හාමුදුරුවන්ගේ පිහිට ආශිර්වාදය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. මේ වන විට මිය පරලොව ගොස් සිටින තම ආදරණීය දෙමාපියන් දෙපළ වන එච්.ඒ. විජේසිංහ මහතාට සහ සුදුමැණිකේ කුමාරිකාමී මෑණියන්ට පුණ්‍යානුමෝදනා කිරීම හා සුජීවත්ව සිටින තම ආදරණීය සහෝදර සහෝදරියන් සහ ඒ පවුල්වල අයට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් ජීවිතයකට සෙත් ප්‍රාර්ථනා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ නිසා ඒ අයුරින්ම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා, නිදුක් නිරෝගී සුවපත් බව ලැබේවා, දෙවියන්ගේ රැකවරණ ලැබේවා, යන එන ගමන බිමනිදි කරන කියන කටයුතු වලදී කිසිම කරදරයක් උපද්‍රවයකින් තොරව ජීවිතය ගත කරන්නට මේ කුසල සම්පත්තියද හේතු වාසනා වේවායි අපි ප්‍රාර්ථනා කරමු. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ ඔබ ඒ ශ්‍රවණය කළේ සැප්තැම්බර් මාස 2 වන දින සිය 21 වන ජන්මදිනය සමරන අෂාන් පෙරේරා පුතණුවන්ට නිදුක් නිරෝගී සෞභාග්‍යමත් ජීවිතයකට සෙත් ප්‍රාර්ථනා කරමින් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ සිදු කළ ධර්ම දානමය පින්කමයි. ඒ වෙනුවෙන් පින්බර දායකත්වයෙන් කටයුතු කළේ ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර පදිංචි අමිතා හතුරුසිංහ මහත්මියයි. සිදු කළා වූ ධර්ම දානමය කුසලයේ අනුභවයේ බලයෙන් එම පින්වත් පවුලේ සියලුම දෙනාට නිදුක් නිරෝගී සුවය උදා වේවායි සාදු සිතින් ප්‍රාර්ථනා කරමු. ධම්මසු ඔබ සැමටත් සම්මා සම්බුදු සරණයි. ඔබටත් වස්සාන ධර්මදේශනා YouTube නාලිකාව ඔස්සේ දායකත්ව ධර්මදේශනාවක් ප්‍රචාරය කර ගැනීමට අවශ්‍ය නම් දැන්ම කතා කරන්න 071 57 57 13 දුරකථන අංකයට 071 57 57 13 දුරකථන අංකයට WhatsApp, Viber, ඊමෝ මගින් දැන්ම කතා කර ඔබේ දායකත්ව ධර්මදේශනාව දැන්ම වෙන් කරවා ගන්න. ධම්මසු ඔබ සැමට සම්මා සම්බුදු සරණයි. දිනපතා නවතම ධර්මදේශනා ශ්‍රවණය කිරීමට වස්සාන ධර්මදේශනා අපගේ YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. බෙල් අයිකනය ක්ලික් කරන්න.